සිරස FM ධර්මාසනය සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යංච භික්ඛවේ රත්තිං තථාගතෝ අபிසම්බුජ්ජති යංච භික්ඛවේ රත්තිං තථාගතෝ පරිනිබ්බායති ඒතස්මින් අන්තරේ යං භාසති ලපති නිද්දිසති සබ්බං තං තතේව හෝති නෝ අඤ්ඤතාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් පින්වත් හැමදෙනාම සෝදානම් වන්නේ සිරස FM ධර්මාසනයේ තුලින් ප්‍රචාරය කෙරෙන මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි. අද පින්නතුන්ට කියා දීමට බලාපොරොත්තු වන්නේ අපේ හැමදාම සිද්ධ කරන බුද්ධ වන්දනාව, ඒ වගේම අපි නිරන්තරයෙන් භාවිතා කරන පිරිස් සූත්‍ර දේශනා පිළිබඳව ඒ සජ්ජායනා කළ යුත්තේ කෙසේද, උච්චාරණය කළ යුත්තේ කෙසේද, මේ ආදී කාරණා පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණත් එක්කම මේ දේශනාව සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. මුලින් සඳහන් කරන්නට යෙදුණු ධර්ම පාඨයේ අදහස යංච භික්ඛවේ රත්තිං තථාගතෝ අபிසම්බුජ්ජති, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාද, යංච භික්ඛවේ රත්තිං තථාගතෝ පරිනිබ්බායති, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණාද, ඒතස්මින් අන්තරේ මේ බුදු වීමත් පිරිනිවන් පෑමත් කියන මේ අතර කාලය තුල යං භාසති, බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් යමක් පිට වුණාද, යං ලපති යමක් ප්‍රකාශ කළාද, යං නිද්දිසති යම් නිර්දේශයක් පැනවීමක් සිද්ධ කළාද, සබ්බං තං තතේව හෝති, ඒ සියල්ල පින්නතුනි ඒ ආකාරයටම සිද්ධ වෙනවා. නොවඤ්ඤතා, මේ ලෝක කිසිම උගතෙකුට පඬිතේකට ඒ දහම මෙන්න මෙහෙම නෙවෙයි කියලා පින්නතුනි වෙනස් කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. බුදුරජාණන් වහන්සේගේ දහම අඩුවක් නැතුව භාගතුන් වහන්සේ දේශනා කළා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, මේ දහමේ අඩුයි කියලා කාටවත් එකතු කරන්න කොටසකුත් නෑ. ඒ වගේමයි මේ දහමේ වැඩි කියලා කාටවත් අයින් කරන්න කොටසකුත් නෑ. අවබෝධය සඳහා තථාගතයන් වහන්සේ දේශනා කළේ ශ්‍රද්ධාව කියලා කියන්නේ පින්නතුනි සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා. ඒකේ තේරුම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මට ඇති සසර తත්වය, ලෝක తත්වයේ තේරුම් ගන්න. ඒ භාගතුන් වහන්සේ අවබෝධ කරගත්තු ටික හොඳටම ඇති පින්නතුනි අපිට ලෝක ස්වභාවයයි සාංශාරික ස්වභාවය අවබෝධ කරගන්න. ඒ කියන්නේ ශ්‍රද්ධාවන්තයා බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය අනිවාර්යෙන් විශ්වාස කරනවා. ලෞතුරා බුදුවරු කවදාවත් පින්නතුනි අඩු කුලයකින් ගිහිල්ලා බුදු වෙන්නේ නැහැ. බුදුවරු බුදු වෙනම නම් හොඳ සල්ලි තියෙන වංශක්කාර පවුලකින්ම තමයි බුදු වෙන්න යන්නේ.
මෙයින් අදහස් කරන්නේ දුප්පත් අයට බුදු වෙන්න බෑ කියන එක නෙවෙයි. ලෝක ධර්මතාවයේ හැටියට පින්නතුනි මේ තාක්කල් ලෝකේ බුදුවරු බුදු වෙන්නට නික්මුණා නම් නික්මුනේ සල්ලි තියෙන වංශක්කාර පවුලකින් විතරයි. එදා හොඳට සල්ලි තිබුණු මාලිගාවක් තමයි සුද්ධෝදන මහරජුරුවන්ගේ මාලිගාවය. හොඳම වංශය තමයි ශාක්‍ය වංශය. සිද්ධාර්ථ කුමාරයා බුදු වංශයෙන් තමයි පිටත් වෙලා ගියේ බුදු වෙන්න. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ වගේ ප්‍රකාශයක් කළේ? සල්ලි තියන අයට වංශක්කාර අයට විතරයි බුදු වෙන්න පුළුවන් කියලා. පින්නතුනේ ඒක එකම අදහස තමයි වංශක්කාර පවුලකින් සල්ලි තියන පවුලකින් බුදු වෙන්න ගියාම අනිත් ඇත්තෝ කල්පනා කරනවා. ඒ කියන්නේ ඊට පසු ජනතාව කල්පනා කරනවා සිද්ධාර්ථ කුමාරයාට එච්චර සම්පත්තියක් අතහැරලා බුදු වෙන්න පුළුවන් වුණා නම් ඇයි අපිට බැරි? අනිත් මිනිස්සු පින්නතුනේ උත්සාහවන්ත වෙනවා. දැන් මොකක්වත් නැති පවුලකින් දුප්පත් පවුලකින් ගිහිල්ලා බුදු වුණා නම් එදාට කියන්නේ මොකුත් නැති නිසා බුදු වුණා කියලා. මොකුත් නැති නිසා බුදු වෙන්න ගියා කියලා. පින්නතුන්ට මතකයිනේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ පාත්‍රෙත් අරගෙන පිණ්ඩපාතේ වඩිනකොට කිසි මිනිහෙක් කිව්වද පින්නතුනේ ඔය ගෞතමයන් වහන්සේ බුදු වුණේ මොකුත් නැතුව කියලා? නෑ. බුදුරජාණන් වහන්සේට හැම දිනම කිව්වේ ශාක්‍ය වංශයෙන් නික්මුණු සුද්ධෝදන මහරජුරුවන්ගේ පුත් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ හැම දෙයක්ම දාලායි බුදු වුණේ. බුද්ධත්වයට ගියේ. අන්න එතකොට වෙන්නේ පින්නතුනි අනිත් මිනිස්සු ලොකු උත්සාහයක් ලොකු වීරියක් ගන්නවා ඒ තත්වයටපත් වෙන්න. ඒ තත්වයට කියන්නේ බුදු වෙන්නට නෙමෙයි අඩුමතරම පින්නතුනි සෝවාන් ආදී මාර්ගඵලයක්වත් ලබන්න උත්සාහවන්ත වෙනවා. ඒ නිසා මතකයේ තබා ගන්නට ඕනේ ලෞතර බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ බුද්ධත්වයට ආපු ගමනේ සල්ලි තියෙන වංශක්කාර පවුලකින් බුදු වෙන්න ගියාට ඊට කලින් සෑහෙන ආත්ම භාවල පින්නතුනි මහා පුදුමාකාර දුකක් විඳ බුද්ධත්වයේ වෙනුවෙන්. පින්නතුන්ට මතකයිද බුදුහාමුදුරුවෝ මහා සීහනාද සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේට මතක් කළා සාරිපුත්ත මම බුදු වෙන්න කලින් එකාත්මික සුසාන භූමියට ගියා භාවනා කරන්න. එතකොට සාරිපුත්ත මට නිදිමත හැදුනා. මම කරපු දේ තමයි සුසාන භූමියේ මිනියට කටු ඔක්කොම එකතු කරලා අරගෙන ඒකෙන් පොට්ටනියක් හදාගෙන ඒ කොළුවට තියලා සාරිපුත්ත මම බුදිය ගත්තේ කිව්වා සුසාන භූමියේ. ඒ නිදාගෙන ඉන්නකොට හරක් බන ළමයි ගොපළු දරුවෝ ඇවිල්ලා මගේ කන් වලට කෝටු වලින් යන්නයි කිව්වා. මේ මොන මලමිනියක්ද කියලා. ඒත් සාරිපුත්ත මගේ කන් වලට කෝටු වලින් යනපු එකම ගොපළු දරුවෙක් කෙරෙහිවත් මට මගේ හිතේ කිසියම් ද්වේෂයක් තරහවක් වෛරයක් ඇති වූ බවක් මතක නැහැ කිව්වා. එහෙව් දුකක් විඳලා හරි කමක් නැහැ සාරිපුත්ත මට ඕනුනේ ඊතා ඉක්මනින් සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්නයි කිව්වා. නමුත් සාරිපුත්ත දැන් තථාගතයන් වහන්සේට අවුරුදු 80යි. සාරිපුත්තට භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාව පරීක්ෂා කරලා බලන්න ඕන නම් සතර සතිපට්ඨානයේ පිළිබඳව මනා දැනුමක් ඇති භික්ෂූන් 4 නමක් දැන්ගෙනලා සාරිපුත්ත මගේ හතර පැත්තෙන් තියන්න වෙන කිසිම සූත්‍රයකින් නෙවෙයි සතර සතිපට්ඨාන සූත්‍රයෙන් විතරක් ඒ භික්ෂූන්ට සාරිපුත්ත ප්‍රශ්න අහන්න කියන්න මට පුළුවන් සාරිපුත්තේ භික්ෂූන් 4 නමටම එකපාර උත්තර දෙන්න. ඒ වගේ මහ පුදුම බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 දී පින්නතුනි මේ ප්‍රකාශය කළේ. එතකොට ඒ බුදු නුවණේ බුදු සමාධියේ ප්‍රඥාවේ අවුරුදු 80ක් වෙලත් කල්පනාවේ කිසි මඩුවක් තිබෙන්නේ නැහැ බුදුහාමුදුරුවන්ට. අපිට අවුරුදු 60 65 70 වෙනකොට තිබ්බදේ තිබ්බදන පින්නතුනි අමතක වෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේට එහෙම නෙවෙයි. ඒ නිසා එවන් දුක් විඳ භාග්‍යවතුන් වහන්සේට අපි මලක් පහනක් පූජා කළත් යම්කිසි පූජාවක් සිද්ධ කළත් පළමු කොට මතක තියාගන්න ඕනේ ප්‍රතිපත්තියක පිහිටා ඒ දේ සිද්ධ කරන්න. පින්නතුන්ට මතක ඇති බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කුසිනානා නුවරට වැඩම කරපු වෙලාවේ දෙවියන්ට ආරංචි වුණා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පානවා කියලා. දෙවියන් දිවි ලෝකෙන් මල් අරගෙන කුසිනානා නුවරට ආවේ භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්න. මිනිස්සුන්ටත් ආරංචි වුණා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පානවා කියලා. මිනිස්සුත් මල් අරගෙන කුසිනාරා නුවරට ගියේ භාගතුන් වහන්සේට මල් පුදන්න. ඒ බුදුරජාණන් වහන්සේ දා මල් පූජා කරන මිනිස්සු දිහා බලන් ඉඳලා
ආනන්ද හාමුදුරුවන්ට මතක් කළා ආනන්ද තථාගතයන් වහන්සේ තව සුළු මොහොතකින් පිරිනිවන් පානවා. එහෙත් ආනන්ද මේ සමහර මිනිස්සු කරන මල් පූජාවන් බාරගන්න මගේ කිසිම සූදානමක් නැහැ කිව්වා. ආනන්දරු ඇහුවා ඇයි භාග්‍යතුන් වහන්සේ? ආනන්ද මේ මල් පූජා කරන සමහර මිනිස්සු ළඟ පන්සිල්වත් නැහැ කිව්වා. පන්සිල්වත් නැතුව ආනන්ද මට යමෙක් මලක් පහනක් පූජා කරනවා නම් එහි ආනිසංස නැති බවට අනුශාසනා කරන්නට කිව්වා. එතකොට තේරුම් ගන්න ඕනි පින්නතුනි ප්‍රතිපත්තියක් නැතුව කරන ආමිස පූජාවේ මල් පූජාවේ බුද්ධ පූජාවේ කිසිම පින්කමක පින්නතුනි ආනිසංසේ නැහැ. ඒ නිසායි අපි සෑම පින්කමකටම කලින් ප්‍රතිපත්තියක පිහිටන්නේ පංචශීලයක ප්‍රතිපත්තියක පින්නතුනි පිහිටන්නේ. ඒක හොඳට මතක තබා ගන්නට ඕනේ. ඒ වගේමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ නමක් ජීවමාන කාලේ බුදුන්ට කියලා යමක් වෙන් කළොත් ඒක වළඳන්න පුළුවන්, ඒක වළඳලා දිරවන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට විතරයි. බුද්ධ පූජාව කියන එක තමන් තියලා තමන් කන්න හොඳ නැහැ. එමුණුත් ඒක තමන්ට තියාගන්න පූජාවක් බවට පත් වෙනවා. ඒක අසරණේකට නැත්තම් නැති බැරි මිනිස්සෙකුට, සතෙකුට, කුරුල්ලෙකුට එහෙම දැම්මාට වරදක් නැහැ. බුද්ධ පූජාවල තමන් තියලා තමන් කන්න ගියාම ඔක්කොට වෙණී හොඳට බුද්ධ පූජාව තියෙනවා. පින මොකුත් නිසා නෙවෙයි. ද කොහොමද දන්නවනේ මේ ටික හම්බෙන්නේ මට කියලා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ බුදුහාමුදුරුවන්ටම කියලා යමක් වෙන් කළොත් පින්නතුන්ට කිව්වේ ඒක වළඳන්න පුළුවන් බුදුහාමුදුරුවන්ට විතරයි. හේතුව තමයි ජීවමාන කාලේ බුදු කෙනෙකුට කියලා යමක් වෙන් කරනකොට දෙවියන් විසින් ඒ ආහාරයට පින්නතුනි දිව්‍ය ඕජස් ඇතුළු කරනවා. එතකොට ඒක වෙන කිසිම දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, රහතන් වහන්සේ නමකටවත් පින්නතුනේ දාණය වළඳන්න පුළුවන් කමක් නැත්තේ නෑ. පින්නතුන්ට මතකයි බුදුරජාණන් වහන්සේ බුදු වෙනකොට සුජාතාව දුන්නු කිරිපිඩු දාණය. ඒ දාණය වළඳන්න පුළුවන් බුදුහාමුදුරන්ට විතරයි. ඇයි සුජාතාව ඒ දාණය සෝදානම් කළේ භාග්‍යවතුන් වහන්සේටමයි. බුදුහාමුදුරන්ටම කියලා යමක් වෙන් කළොත්. ඒ වගේමයි පින්නතුන්ට මතකයි කසී භාරද්වාජ සූත්‍රයේදී කසී භාරද්වාජ බ්‍රාහ්මණයාගේ කුඹරට බුදුහාමුදුරු වැඩම කළා. රන් තලියකට කිරිබත් බෙදාගෙන භාරද්වාජ බ්‍රාහ්මණයා කන්න හදපු වෙලාවේ තමයි බුදුහාමුදුරුත් වැඩියේ. නමුත් භාරද්වාජ බ්‍රාහ්මණයා දා කිව්වා ශ්‍රමණයන් වහන්සේ මම සීසාල වපුල්ල කාල බීල ජීවත් වෙන්නේ ඔබ වහන්සේත් ඒ විදිහට ජීවත් වෙන්න කිව්වා. බුදුහාමුදුරු ලස්සන අනුශාසනාවක් කළා. ඒ අනුශාසනාවෙන් පස්සේ භාරද්වාජ බමුණ පැහැදුනා. පැහැදිච්ච හිතින් බුදුහාමුදුරුවන්ට කිරිබත් පිළිගන්නවා. එදත් බුදුහාමුදුරු මතක් කළේ මට ඒ කිරිබත් එපා කිව්වා. ඇයි කියලා ඇහුවා. නුඹ මම උදේ පාන්දර පිණ්ඩපාතේ වැඩියේ. දැන් ගාත කියලා නුඹ හොඳට පැහැදිලා ඉන්නේ මගේ දේශනාවට. ඒ නිසා මේ දේශනාවට පැහැදුණු සිතින් කරන ওই කිරිබත් පිළිගන්න මගේ කිසිම සෝදානමක් නැහැ. මං ඕක පිළිගත්තොත් වැටෙන්නේ නලුව නිලියෝ ගන්නට කිව්වා. නලුව නිලියෝ හොඳට සින්දුව කිව්වොත් තමයි සල්ලි වැඩිපුර හම්බ වෙන්නේ. හොඳට නැටුවොත් තමයි සල්ලි වැඩිපුර හම්බ වෙන්නේ. ඒ වගේ තමයි මම ওই කිරිබත් වැළඳුවොත් මං වැටෙන්නේ අන්නේ ගන්නට මට ওই කිරිබත් එපා කිව්වා. එතකොට භාරද්වාජ බමුණ ඇහුවා භාගතුන් වහන්සේ මේ කිරිබතට මොකද්ද කරන්නේ? සතෙක්වත් නැති ජලයක ওই කිරිබත පා කරලා හරින්න කිව්වා. ඇයි? බුදුහාමුදුරුවන්ටම කියලානේ ඒක වෙන් කළේ. දැන් ඒක බලදන්න පුළුවන් බුදුහාමුදුරුවන්ට විතරයි. දැන් බුදුහාමුදුරුව බාර නොගන්නකොට සතෙක්වත් නැති ජලයක පා කරලා හරින්න කිව්වේ. මාළුවෙක් හරි මේ කිරිබත් ඇටයක්වත් කෑවොත් ඒ මාළුවටවත් මේක දිරව ගන්නට පින්නතුනි පුළුවන් කමක් නැති වෙනවා. ඒ නිසා තමයි අද ඔය කතාවට අවිලා තියෙන බුද්ධ පූජාවම කන්න හොඳ නෑ කියලා. අනිත් එක පින්නතුනි දැන් ඔය සිහිපත් කරගෙන ආවේ අපි ප්‍රතිපත්තියක පිහිටා ආමිෂය සිද්ධ කරන්නට ඕනේ. එතකොට තමයි එහි වැඩිපුර ආනිසංස සලසා ගන්නට පුළුවන්කම තියෙන්නේ. පින්නතුට මතක ඇති බුදුරජාණන් වහන්සේ දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ඇහුවා සාරිපුත්ත නුඹ මට දෙන දානේ දානිසංස වැඩි එහෙම නැත්නම් මම නුඹට දෙන දානේ දානිසංස වැඩි. සරියුත් මහරහතන් වහන්සේ මතක් කළා භාගතුන් වහන්සේ ඔබ වහන්සේ මට වඩා සීලයෙන් ගුණයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් උසස්. ඒ නිසා මම ඔබ වහන්සේට යම්කිසි දානයක් පූජා කළොත් එහි ආනිසංස වැඩි කිව්වා. බුදුහාමුදුරු මතක් කළා
සාරිපුත්තේ කතා වැරදි. නුඹට වඩා මම දීමේ ආනිසංස දන්නවා. යමෙක් සාරිපුත්ත දීමේ ආනිසංස දැනගෙන දන් දෙනකොට ඒ පුජ්‍යලයට කුසලයේ වැඩි කිව්වා. ලස්සන තැනක් පින්නතුන් මතක තියාගන්න. පින්කමක් කරන්න කලින් ඒ පින්කමේ ආනිසංස දැනගන්න ඕනේ. ආනිසංස දැනගෙන කුසලයේ හඳුනාගෙන පින්කම කරන තරමට තමයි කුසල පක්ෂය දියුණු කරගන්න පුළුවන්. අපි උදාහරණයකට ගත්තොත් කටන පින්කමක් වුණත් දැන් ඉදිරියට කටන පින්කම් එනවා. ඒ කටන පින්කම් බාර ගන්න ඉන්නේ නැත්තෝ මතක තියාගන්න ඕනේ. ආනිසංස දැනගන්න ඕනේ, දේශනා අහන්න ඕනේ, පොතපත කියවලා සාමින් වහන්සේලා අතුරු කරලා ආනිසංස පක්ෂයේ දැනගෙන පින්කම කරන්න පින්නතුනි. එතකොට කුසලයේ හොඳට දියුණු වෙනවා. ඉතින් දැන් අපි කතා කරන්නට ඕනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අපිට පින්නතුනි ජීවමාන සංඥාවෙන් බුදුහාමුදුරුවන්ට සලකන්න පුළුවන්. භාගතුන් වහන්සේ පින්නතුන්ට මතක ඇති මම නැතත් මහණනි ධර්මයේ තියෙන තාක්කල් බුදුරජාණන් වහන්සේ ජීවමානව මේ ලෝකේ වැඩ ඉන්නවා කියන බව මතක තියාගන්න කියලා අපිට බුදුහාමුදුරුවෝ අනුශාසනා කළා. ජීවමාන සංඥාවෙන් භාගතුන් වහන්සේ සලකන්න පුළුවන්. පින්නතුන්ට මතක ඇති බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවසන් වුණාම ආනන්ද හාමුදුරුවෝ භාගතුන් වහන්සේ පිරිනිවන් පාලත් පුරා මාස 3ක් යනකම් බුදුහාමුදුරුවන්ට උපස්ථාන කළා. බුදුහාමුදුරුවන්ට උණු පැන් හැදුවා. බුදුහාමුදුරුවන්ගේ පාත්‍රයේ මේ සියල්ලම පින්නතුනි ඒ විදියටම සෝදලා සුද්ධ පවිත්‍ර කරලා සීල කටයුතු සිද්ධ කළා. උන්වහන්සේ සියල්ල අවසන් කරලා උණු පැන් උණු කරලා බුදුහාමුදුරුවන්ට ආරාධනා කළා. භාගතුන් වහන්සේ දැන් ස්නානය කරන වෙලාවයි. භාගතුන් වහන්සේ දැන් දානෙ වළඳන වෙලාවයි. බුදුහාමුදුරුවෝ නෑ පින්නතුනි. ඒ වුණාට ආනන්ද හාමුදුරුවෝ ජීවමාන සංඥාවෙන් භාගතුන් වහන්සේට ඒ හොඳට සැලකිල්ල සිද්ධ කළා. ඒ නිසා අද වුණත් දරුවෙකුට වුණත් චොකලට් එකක් ගෙනත් දුන්නත් කියන්න පුළුවන්නේ පුතේ යෝකින් කෑල්ලක් බුදුහාමුදුරුවන්ටත් තියන්න. පුංචි මග පෙන්වීමක් විතරයි පින්නතුනි කරන්න ඕනේ. දරුවෝ හොඳට ඒ දේ සිද්ධ කරනවා. ආදර්ශයෙන් එක දවසක් දෙකක් ඒ දේ සිද්ධ කරලා පෙන්වන්න දරුවෝ හදාගන්න පුළුවන්. බැරි කමක් නැහැ. පින්නතුන්ට මතක ඇති කන්න ගත්තත් කෑම ටිකක් ඉස්සෙල්ලාම ගුලියක් අයින් කරන්න ඕනේ අහිංසක සතෙක් වෙනුවෙන්. පුළුවන් ඒ දේ කරන්න. දරුවන්ටත් පුරුදු කරන්න. පුළුවන් නම් තවත් ගෙදරක කුරුල්ලන්ට වෙනම ලෑල්ලක් කෑම දාන්න වෙනම ලෑල්ලක් හදාගන්න පුළුවන්. අනේ දරුවෝ උනත් කාලේ ඉතුරු ටිකක් තියෙනවා නම් පින්නතුනි ඒ දරුවේ කෑම ටික දානවා ඒ කුරුල්ලන්ගේ ලෑල්ලට. එතකොට කුරුල්ලෙක් ඇවිල්ලා ඒ දරුව දාපු බත් ටික කනව දකින්නකොට ඒ දරුවට මොනතරම්නම් සතුටක් තියෙනවද? එතකොට පුංචි කාලේ සතුන්ට සලකපු දරුවා ලොකු වෙනකොට දෙමව්පියන් නොසලකයි කියලා පින්නතුනි කවදාවත් හිතන්නට බෑ. ඒ වගේ පුංචි තැනකින් පටන් ගන්න ඕනේ. ඊළඟ එක තමයි පුතාලා මතක තියාගන්න ඕනේ අම්මා තාත්තා හැන්දෑවට කියන්න පුළුවන් පුතේ මල් ටිකක් කඩන්න බුදුහාමුදුරුවන්ට බුදුන් වදින්න. එතකොට කවදාවත් තරහෙන් අඩි පොළවේ ගහලා හප්පලා කවදාවත් ඒ වගේ තැනකට යන්න එපා මල් කඩන්න. ඒක බොහොම ආසාවෙන් කරන්න. ආසාවෙන් කරන වගේම පුතාලා මතක තියාගන්න ඕනේ බුදුහාමුදුරුවන්ට මල් වට්ටියක් හදනකොට බොහොම ලස්සනට හදන්න ඕනේ. උඩින් පල්ලෙන් කවදාවත් පුතාලා බුදුහාමුදුරුවන්ට මල් වට්ටිය හදන්න එපා. ඇයි? බුදුහාමුදුරුවෝ මේ ලෝකේ ලස්සනම දේවල්නේ අපිට දුන්නේ. ලස්සන දේ දුන්න බුදුහාමුදුරුවෝ අපිත් බුදුහාමුදුරුවන්ට ලස්සනම් විදියට මල් වට්ටිය තියන්න ඕනේ. ඒ තුල පුතාලට හොඳට ඉගෙන ගන්නත් පුළුවන් දරුවන්ට. ඇයි? පුතාලා හැංගි මල් වට්ටි හැදුවට කාටවත් පේන්නේ නැති වුණාට මතක තියාගන්න ඕනේ දෙවියන්ට ඒ පින පේනවා. එතකොට පුතාලා වෙන්නේ ඒ දෙවියන් ලස්සනට මල් වට්ටිය හදනව දකිනකොට දෙවියන් පවා දරුවන්ට ආශිර්වාද කරනවා. අනේ මේ දරුවා මනුස්ස ලෝකෙ ඉඳගෙන බුදුහාමුදුරුවන්ට මල් වට්ටියක් හදනවා. ඒ නිසා මේ දරුවට හොඳට ඉගෙන ගන්න ලැබෙන්න ඕනේ. දියුණු වෙන්න ලැබෙන්න ඕනේ. මේ දරුවා අපි විසින් ආරක්ෂා කළ යුතුයි කියලා දෙවියන් විසිනුත් ඔයත්තන්ව ආරක්ෂා කරනවා. ඒ නිසා අද ඉඳලා මතක තියාගන්න අම්මා තාත්තා මල් වට්ටියක් කඩන්න කිව්වොත් බොහෝම ලස්සනට කැමැත්තෙන් මල් වට්ටිය හදන්න ඕනේ. හැබැයි පුතාලා ලස්සනට මල් වට්ටිය හදන්න ඕනේ. පිළිවෙලකට බොහොම ලස්සනට මල් වට්ටිය හදන්න පුරුදු වෙන්න. මේ මල් වට්ටිය හදන කාලය තුලත් අපේ හිතේ තියෙන ක්ලේශ ධර්මයේ පින්නතුන ටික ටික යටපත් වෙන්නේ. රත්තරන් උනත් නිකන් තල්නකොට ඒ රත්තරන් ඉරිතලනවා. ඉස්සෙල්ලා රත්තරන් රත් කරන්න ඕනේ. රත් කළ රත්තරන් තලනකොට
ඉරිතලන්නේ. හොඳ රත්තරන් නිපදවා ගන්න පුළුවන්. ඒ වගේ තමයි අපේ හිතේ තියෙන කෙලෙස් හරි පරණයිනේ. පරණ කෙලෙස් අපිට තියෙන්නේ. ඒ පරණ කෙලෙස් ආයි මතුවෙන්නට ඉඩ තියන්නට හොඳ නැහැ. ඒව නැති කරගන්න ඕනේ. ඒකයි කිව්වේ මල් වට්ටියකින් පටන් ගන්න පුළුවන්. දැන් මල් වට්ටියක් හදනකොට හිතට පින්නතුනේ රාගයක්, ද්වේෂයක්, මෝහයක් මේ සිතිවිලි එන්නේ නැහනේ. ආවත් ඒ ටික යටපත් කරගන්න පුළුවන්. මොකක් ගැන හිතලාද? අනේ මම මේ බුදුරජාණන් වහන්සේට මල් වට්ටියක් හදන්නේ. මේ සිතිවිලි හොඳ නැහැ. මේ නරක සිතිවිලි මම මේ යටපත් කරන්න ඕනේ. අන්න ඒකට තමයි කියන්නේ කෙලෙස්. දැන් රත්තරන් රත් කර රත්තරන් තලනකොට ඉරි තලන්නේ. ඒ වගේ තමයි කෙලෙස් තවන්න ඕනේ. කෙලෙස් තව තමයි කෙලෙස් නැති කරන්න ඕනේ. එකපාරට මේක නැති කරන්නට බෑ. ඇයි පින්නතුනි? අපි මේ සසරේ ලස්සන දේවල් දකින්න, ලස්සන දේවල් අහන්න, කැමති දේවල් ලබන්න අපි බොහෝ කාලයක් තිස්සේ කැමති වෙච්ච අයනේ. මේක එකපාරට නැති කරන්නට බෑ. ඒ නිසා අපි මල් වට්ටියකින් මේ කටයුත්ත පටන් ගමු. දැන් එතකොට ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ ළඟ ලස්සනට පිරිසිදුව තියන්න ඕනේ. බුදුහාමුදුරුවෝ ගාව කවදාවත් දූවිලි පොදක්වත් පුතාලා තියන්න එපා. ඒකට වෙනම තියාගෙන පිහදාලා බොහොම ලස්සනට බුදුහාමුදුරුවෝ ළඟ තියන්න ඕනේ. ලස්සනට බුදුන් වැඳහම මොනතරම්නම් හිතට මහා පුදුමාකාර බුද්ධාලම්මන ප්‍රීතියක් එනවනේ. ඒ ප්‍රීතිය දැනෙන්නේ ගතටයි සිතටයි දෙකට මේ සතුට දැනෙනවා. ඒ ප්‍රීතිය දැනෙනවා. බණක් අහනකොට උනත් බණක් අහලා අවසානයේ සතුටක් තියෙනවා නම් ඒක පීති සම්බොජ්ජංගයට අයිති වෙනවා. බුදුන් වැඳලා ගාත කියලා පිරිත් කියලා මේ ඔක්කොම වසන් වෙනකොට මොනතරම්නම් බලන්නකෝ අමුතුවෙන් කියන දෙයක් නැහැ. Tamanටම තේරෙනවනේ මොනතරම් මගේ ගත සිත දෙකම සැහැල්ලු භාවයට පත් වෙනවද කියලා. බුද්ධ පූජාවට තියෙන ගිලම්පස වීදුරුව උනත් හැමදාම සබන් දාලා හොදන්න. පිරිසිදුව බුද්ධ පූජාව තියන්න. අපිරිසිදුව බුදුන් වැඳලා මොනතරම් ප්‍රාර්ථනා කළත් කවදාවත් පින්නතුණියේ ප්‍රාර්ථනා ඉටු වෙන්නේ නැහැ. අනිත් එක ගාත කියනකොට හරියට කියන්න ඕනේ. වැරදියට කියවනම් අද ඉඳලා හදා ගන්න ඕනේ. නිතර වර්ධන තැන තමයි ඔය අදිවාසේ තුනෝ බන්තේ. අදිවාසේතු කියලා කියන්නේ එක වචනයක්. ඒ එක වචනේ එක වචනයක් විදිහට කියන්න ඕනේ. ඒක දැන් අදිවාසේ තුනෝ බන්තේ තුයන්න වෙනම අනිත් පැත්තට දාලා වෙන හුස්මක් අරගෙන කඩලා කියපු ගමන් ඒකේ අදහස යන්නේ වෙන පැත්තකට. පාලි වල වැඩේ තියෙන පින්වත්නි එක අකුරක් හරි අනිත් පැත්තට ගියොත් අදහස යන්නේත් වෙන පැත්තකට. පාලි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලාගේ භාෂාව. බුදුහාඳුරන්ගේ භාෂාවත් එක්ක අපි එහෙම සෙල්ලම් කරන්නට හොඳ නැහැ. අනිත් එක මේ ලෝකේ අසභ්‍ය වචනයක් නැති, කේලම් වචනයක් නැති, හිස් වචනයක් නැති, පරුස වචනයක් නැති භාෂාවක් තියෙනවා නම් ඒ පාලි විතරයි. දැන් බලන්නකෝ. දැන් අපි කැමති සින්දු තියෙනවනේ. කැමති එකම සින්දු වුණත් හැමදාම අහනකොට පින්නතුනේ සින්දු එපා වෙනවා. එපා වෙන දවසක් එනවා. නමුත් බලන්නකෝ අපි දැන් කියන කරණීයමෙත සූත්‍රයේට කොච්චර පරණයිද? අවුරුදු 2563ක් පරණයිනේ. ඒ 2563ක් පරණ වෙලත් අපිට තාම කියලා එපා වුන්නේ නැහනේ. අපිට තාම අහලා එපා වුනෙත් නැහනේ. ඇයි ඒ? සින්දුවක් කියන්නේ පින්නතුනේ රාගයේ තියෙන කෙනෙක්, ද්වේෂයේ තියෙන කෙනෙක්, මෝහයේ තියෙන කෙනෙක්. රාග දේශ මෝහ සහිත පුජ්‍යලයේ කටින් පිට වෙන වචන මේ ලෝකේ බොහෝ කාලයක් පවතින්නේ නැහැ. ඒ නිසා ගායකයෙකුට තියෙන්නේ එකම යුගයක් විතරයි. ඒ යුගෙන් පස්සේ ගායකයත් ඉවරයි, සින්දුවත් ඉවරයි. නමුත් බලන්නකෝ බුදුරජාණන් වහන්සේ රාග දේශ මෝහ බෝධිය ළඟදී නැති කළා. ඒ නැති කරලයි උන්වහන්සේ මේ හැම දේශනාවක්ම සිද්ධ කළේ. ඒ නිසා තමයි අවුරුදු 2563ක් ගිහිල්ලත් මේ කියන එකම පිරිස් සූත්‍ර දේශනාවක්වත් එකම පිරිතක්වත් පින්නතුනේ අපිට එපා වුණේ නැහැ. ඇයි? භාග්‍යවතුන් වහන්සේ රාගේ නැති කළා, ද්වේෂේ නැති කළා, මෝහේ නැති කළා. රාග දේශ මෝහ රහිත පුජ්‍යලයේ කටින් පිට වෙන වචන මේ ලෝකේ බොහෝ කාලයක් බලපවත්වන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුද්ධ වචනේ ශක්තිය තාමත් මේ ලෝකේ තියෙනවා. ඔය අඟුලිමාල පිරිත වුණත් ගෙබිනි මාතාවෝ හොඳට මතක තියාගන්න ඕනේ. සාමීන් වහන්සේලා ලවා වගේම නිකන් ඉන්න වෙලාවට දරුවගේ යහපත වෙනුවෙන් අඟුලිමාල පිරිත තමන් කිව්වාට පින්නතුනි කිසි වරදක් නැහැ. සමහර රටවල් වල මේ ලංකාවේ වුණත් වෛද්‍යවරු
දරුවෙක් මේ ලෝකෙට බිහි කරන අම්මට සමහර වෙලාවට වෛද්‍යවරයා අඟුලිමාල පිරිත දන්නවනම් ඒ වෛද්‍යවරුන් පවා අඟුලිමාල පිරිත කියනවා. කවුරුත් නිසා නෙවෙයි ඒ අම්මට කායික මානසික වේදනාවකින් තොරව ඒ දරුවා මේ ලෝකෙට බිහි කරන්න වාසනාව ලැබේවා කියලා. පින්නතුන්ට මතක ඇති. සිවලී කුමාරයාගේ අම්මා සුප්පාවාසා දරුවා මේ ලෝකෙට බිහි කරන්න අන්තිම දවස් 7 මහා පුදුමාකාර වේදනාවක් වින්දා. ඇය සුප්පාවාසා මහලිය කියන තමන්ගේ ලිච්ඡවි පුත්‍රයාට ස්වාමියට කියනවා යන්න පන්සලට. ගිහලා බුදුහාමුදුරුවන්ට කියන්න මම දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා මට ආශිර්වාද කරන්න කියලා. මහලී ලිච්ඡවි පුත්‍රයා පන්සලට ගියා. භාග්‍යවතුන් වහන්සේට දෙපාරක් වැඳා. පළවෙනි පාර වැඳේ තමන් වෙනුවෙන්. දෙවෙනි පාර වැඳේ තමන්ගේ ස්වාමි දියණිය සුප්පාවාසා වෙනුවෙන්. බුදුහාඳුරු හැව ඇයි අනේ භාග්‍යවතුන් වහන්සේ ස්වාමි දියණිය සුප්පාවාසා දරුවෙක් බිහි කරන්න ලොකු වේදනාවකින් ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. බුදුහාමුදුරුවෝ ආශිර්වාද කළා කොහොමද? සුප්පාවාසා කෝලිය දේතා අරෝගා ආරෝගං පුත්තං විජායතුති. එහි තේරුම තමයි සුප්පාවාසා කෝලිය දේතා කියන්නේ පින්නතුනේ මේ කෝලිය වංශේ දුහිතෘවක්. ඒ කියන්නේ දියණියක්. අරෝගා ආරෝගං නිරෝගී සම්පන්න පුත්තං විජායතුති පුතෙක් මේ ලෝකෙට බිහි කරේවා කියලා. ඒ ආශිර්වාදය කාගේවත් මුවින් නෙවෙයි භාග්‍යවතුන් වහන්සේගේ මුවින් පිට වුණේ. ඒ ආශිර්වාදය ලැබෙනවත් එක්කම තමයි සුප්පාවාසා ඒ කාන්තාව සීවලී කුමාරයා මේ ලෝකෙට බිහි කළේ. ඔය අඟුලිමාල පිරිස් සූත්‍ර දේශනාවෙම තියෙනවනේ කප්පට්ටායින් මහා තේජං පරිත්තං තම්බනාමහේ. මේ කල්පය අවසාන වෙන තුරාවට අඟුලිමාල පිරිතෙහි ආශිර්වාදය තියෙනවා. ඒ නිසා මෑණිවරු මතක තියාගන්න දරුවා වෙනුවෙන් තමන් වෙනුවෙන් නිරෝගී සම්පන්නිය වෙනුවෙන් ඒ දරුවා මේ ලෝකෙට බිහි කරන්න ඉන්න මෑණිවරුන්ටත් අඟුලිමාල පිරිත කියා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේමයි ඉස්සර මෑණිවරු දරුවෙක් ලැබෙන්න ඉන්නකොට දෙපාරක් පන්සිල් සමාදන් වුණා කියනවා. ඇයි? පළවෙනි පාර පන්සිල් සමාදන් වුණේ තමන් වෙනුවෙන්. දෙවෙනි පාර පන්සිල් සමාදන් වුණේ තමන්ගේ කුසේ ඉන්න දරුවා වෙනුවෙන්. එතකොට බලන්නකෝ ඉස්සර මෑණිවරු ඈත අතීතේ මෑණිවරු දරුවා කුසේදීම සීලයක පිළිටවල තමයි ඒ දරුවා මේ ලෝකෙට බිහි කරේ. එතකොට සීලවන්ත දරුවෙක් තමයි මේ ලෝකෙට බිහි වෙන්නේ. ආන්නේ වගේ ගබ්බ පරිහාරං අදාසේ ඒ ගැබකට කළ යුතු පෙළහර යම්කිසි මෑණිගෙනෙකුට කරන්න පුළුවන් නම් අනේ කිසිම මේ සමාජයට වදයක් නැති රටට වදයක් නැති සමාජයට බරක් නැති දරුවෙක් මේ ලෝකෙට බිහි කරලා ඒ අම්මට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් අපි මේ කියාගෙන ආවේ බුදුන් වදිනකොට පිරික් කියනකොට ගාත කියනකොට බොහොම ලස්සනට වගේම උච්චාරණය කළ වරද්ද නැතුව කියන්න ඕනේ. එතකොට කියන්න ඕනේ අදිවාසේතු නෝබන්තේ කියලා කියන්න ඕනේ. අදිවාසේ තුනෝබන්තේ කියලා කිව්වොත් ඒ ගාථා වැරදි. ඊළඟට අපිට වර්ධන තනක් තමයි පින්නතුනි ඔය මල් පූජා කරන ගාථාවේ තියෙනවා වන්න ගන්ධ ගුණෝ පේතං ඒතං කුසුම සන්තොසින් කියනවා සමහරු. සමහරු සන්තසින් කියනවා. ඒ දෙකම වැරදි. හරි වචන තමයි ඒතං කුසුම සන්තතින් කියලා කියන්න ඕනේ. අර සමහරු හිතනව සන්තෝෂය වෙන්නේ නැති උතන කියන්නේ සන්තෝෂය නෙවෙයි පින්නතුනි එතන කියන්නේ. සන්තෝෂින් කිව්වට හරියන්නේ නැහැ. කියන්න ඕනේ ඒතං කුසුම සන්තතින්. තේරුම තමයි ඒතං කියන්නේ මේ. කුසුම කියන්නේ මල් වලට. සන්තතින් කියන්නේ පොකුරට. අන්න ඉගෙන ගන්න. සන්තතින් කියන්නේ එතකොට මල් පොකුරට මල් සමූහයට. නැත්නම් මල් වට්ටියට. එතකොට සන්තෝෂින් කිව්වට වැරදි එතන. එතකොට ඒතං කුසුම සන්තතින් කියන්නේ මේ මල් පොකුර කියන එක. ඒ නිසා වරද්දන්න එපා. දැන් අම්මලා වැරදියට කියනකොට දරුවෝ කියන්නේත් වැරදියට. තාත්තලා වැරදියට කියනකොට ඒ දරුවෝ කියන්නේත් වැරදියට. ඒකට පරම්පරා පිටින් වරදිනවා. එතකොට කොතනකවත් පින්නතුනි හැදෙන්නේ නැහනේ මේක. දැන් මේ ගාතාවක් වැරදියට කිව්වා කියලා මේ අපාය උපදිනවා කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒ කරන පූජාව, ඒ පින්කම, ඒ බුදුන් වැදීම හරියට සිද්ධ කරන්න ඕනේ. එතකොට බුදුහාමුදුරුවන්ටත් හොඳයි, භාෂාවටත් හොඳයි, පින්කමටත් හොඳයි, තමන්ගේ බුදුන් වැදීමට මේ සියල්ලටම හොඳයි එහෙම කියනකොට. ඒකෙන් මුලින් මතක් කළේ අර පාලි වල වැඩේ තියෙන්නේ
අකුරක් කරි එහාට මෙහාට ගියොත් අදහස යන්නේ වෙන පැතිවලට. තව ගාතාවක් තියෙනවා පින්නතුන්ට මතක ඇති පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේ න ලබාමි මොක්ඛං. නයන්න වෙනම කියප ගමන් අදහස යන්නේ වෙන පැත්තකට. දැන් ලබාමි මොක්ඛං නිවන් ලැබේවා න ලබාමි මොක්ඛං නිවන් මට නොලැබේවා. එහෙම කියන්න එපා ඒක වැරදි. කොහොමද කියන්න ඕනේ? පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං. පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං. පුඤ්ඤේන මේතේ න කියලා වෙන හුස්මක් අරගෙන නයන්න වෙනම කියපු ගමන් අදහස යන්නේ වෙන පැත්තකට. අපිටත් වරදිනවා නැත්තේ නෑ පින්නතුනි. නමුත් වැරද්දක් කියලා දුන්න දවසේ ඉඳලා හරි කමක් නෑ. ඒ වැරද්ද හදා ගන්න ඕනේ. ඒකනේ බුදුහාමුදුරු මතක් කළේ අච්චයන් අච්චේතෝ දිස්වා යතා ධම්මං පටිකරෝති. වැරද්ද වශයෙන් දැකලා හදා ගන්න පුළුවන් නම් ඒක දියුණුවේ මගසලකුණක් බවට පින්නතුනිපත් වෙනවාමයි. ඒ වගේම තවක් තැනක් තියෙනවා මේ පින්නතුනි නිතර අපිට ඇහෙන විදියට ඔය දෙවියන් පින්දන ගාථාවේ තියෙනවා එත්තාවතාච අම්හෙහි සම්පදං පුඤ්ඤ සම්පදං. දෙකම සම්පදං කිව්වොත් වැරදි. ඒසා කියන්න ඕනේ එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං. පළවෙනි එක සම්භතං අර හයන්න වගේ භයන්නක් තියෙන්නේ මා ප්‍රාණ භයන්න. ඒ භයන්න කියන්න ඕනේ සම්භතං පුඤ්ඤ සම්පදං. දෙකම සම්පදං කිව්වොත් වැරදි. එහි තේරුම එත්තාවතාච මෙසේ අම්හෙහි අප විසින් සම්භතං රැස් කරගත්තා වූ පුණ්‍ය සම්පදං පුණ්‍ය සම්පත්තිය සබ්බේ දේවානුමෝදන්තු සීල දෙවියෝ අනුමෝදන් වෙත්වා. සබ්බ සම්පatti සිද්ධියා සීලම යහපත සිද්ධ කර දෙත්වා කියන එක අදහස. එතකොට බලන්නකෝ සම්බතං කියන වචනේ නොකිය වුණොත් රැස් කරගත්තා වූ කියන වචනේ නැතුව යනවා. ඒ නිසා ගාත කියනකොට හරියට කියන්න ඕනේ. පිරික් කියනකොට හරියට කියන්න ඕනේ. ඉතින් මේ වැරදියට කිව්වා කියලා එහෙම දැන් අනේ මෙච්චර කාලයක් අපි වැරදියට කිව්වේ මොන පවද්ද මේ කරගත්තේ? දැන් එහෙම හිතන්න හොඳ නැහැ. දැන් කරන්න ඕනේ වැරදුනා නම් වැරද්ද දැකපු දවස් ඉඳලා හදාගත්තු දවස් ඉඳලා ඒක ඉදිරියට හොඳට සිද්ධ කරන්න ඕනේ. අපිටත් වැරදුනා අතීතේ වැරදුනා නැත්තේ නෑ. ඒ නිසා ඒ වැරද්ද වශයෙන් දැකලා හදාගෙන ඉදිරියට යන්න පුළුවන් නම් ඒක ලොකු දියුණුවක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි පින්නතුනි පිරික් කියන්න ඕනේ පාලියෙන්. පිරික් කියන්න ඕනේ පාලියෙන් හේතුව තමයි මේ ලෝකේ අසභ්‍ය වචනයක් නැති, කේලම් වචනයක් නැති, හිස් වචනයක් නැති, පරුස වචනයක් නැති භාෂාවක් තියෙනම නම් ඒ පාලි. පාලි කියලා කියන්නේ මේ තාක්කල් මේ ලෝකෙට පහළ වෙච්ච සියලු බුදුවරු භාවිතා කළේ පාලි. මත පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේත් පාලි. එතකොට පාලි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ භාෂාව. ඒ බුදුහාඳුරන්ගේ භාෂාවත් එක්ක අපි කෙලෙස් සහිත පුතග්ජන මිනිස්සු එහෙම පින්නතුනේ සෙල්ලම් කරන්නට එහෙම හොඳ නෑ. දැන් අපිට මේ පාලියක් තේරෙන්නේ නැහැ කියලා සිංහලෙන් පිරික් කියනකොට ඒ ආශිර්වාදයේ පිහිටන්නේ නැහැ. ඇයි? සිංහල කියන්නේ සිංහල භාෂාව කියන්නේ පින්නතුනේ කිලිටි වෙච්ච භාෂාවක්. මේකේ අසභ්‍ය වචන වැඩි අපේ භාෂාව. කේලම් වචන, හිස් වචන, පරුස වචන හරියටනේ. ඒ නිසා එබඳු භාෂාවකින් සත්‍යක්‍රියාවක් කරන්නට පින්නතුනේ ලෙහෙසි වෙන්නේ නැහැ. ඒ නිසා නොතේරුණාට කමක් නැහැ. නොතේරුණත් ඒක පාලියෙම තමයි කියන්න ඕනේ. ඒ පොතපත කියවලා දේශනා අහලා ඔය පිරුවානා පොත් වහන්සේ නමක් ගත්තාම ඒවයි දවසකට මහ ගොඩක් නෙවෙයි එක පද 4ක පේලි 4ක අදහසක් නිකන් ඡායා මාත්‍රෙන් හරි හිතට ගන්නකෝ. ඒ විදියට පුරුදු වෙන්නකෝ. එතකොට කාලයක් යනකොට මුළු පිරුවානා පොත් වහන්සේම තියෙන ඒ සූත්‍රවල අදහස යන්තම් හරි Tamanට තේරුම් ගන්න පුළුවන්. අඩුම තරමේ දැන් මේ අපි උදාහරණයකට ගමුකෝ. කර්ණීයමෙත්ත සූත්‍රයේ නිකන් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින්ම පිටවෙච්ච සූඳ කවුන බුද්ධ වචනේ. පිනතුට මතකයි. ස්වාමීන් වහන්සේලා පිරිසක් කැලෑවට වැඩිය භාවනා කරන්න. හරියම කරදර. උන්වහන්සේලා ආපහු වැඩම කළා. බුදුරජාණන් වහන්සේ තමයි භික්ෂුන් වහන්සේලාට ඉගැන්වුවේ මහණෙනි මෙන්න මේ සූත්‍රය කියන්න. මොකද්ද? කර්ණීයමෙත්ත සූත්‍රය. එතකොට ස්වාමීන් වහන්සේලා කැලෑවට වැඩම කරලා කර්ණීයමෙත්ත සූත්‍රය සජ්ජායනා කළා. දෙවියන් පවා පින්නතුනි මේ සූත්‍රයට කැමති වුණානේ.
දෙවියන් පවා මේ සූත්‍රයට කැමති වුණා. ඒ වගේමයි රතන සූත්‍රය මහ පුදුමාකාර බලගතු සූත්‍ර දේශනාවක්. ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සම්බදා. ඒ වගේ මහා සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ හැම ගාතාවක් අවසානෙම පින්නතුනි මහා පුදුමාකාර සෙත්පැතීමක් රතන සූත්‍ර දේශනාව තුළ තියෙන්නේ. ඒ විශාලා මහනුවර රෝගබිය, අමනුෂ්‍යබිය, දුර්භික්ෂබිය කියන මේ තුන් බියක් නැති කරන්න තරම් ඒ පිරිත මහා පුදුමාකාර බලවත් ශක්තියක් බවට පත් වුණානේ. ඒ වගේමයි කන්ද පිරිත. කන්ද පිරිත හරි හොඳයි පින්නතුනි. ඔය කැලෑවක මොකක්වත් නැතුව, එලියක්වත් නැතුව යන වෙලාවකදී ආරක්ෂක පිරිසක් හැටියට දේශනා කරගන්න පුළුවන්. තමන්ට සජ්ජායනා කරන්න පුළුවන්. ඇයි? අර බුදුරජාණන් වහන්සේගේ කාලේ එක සාමීන් වහන්සේ නමක් සර්පෙක් විසින් දෂ්ට කළා. ඒ දෂ්ට කළාට පස්සේ භික්ෂුව කරුඩිය කළා. ඊට පස්සේ තමයි බුදුහාමුදුරුවෝ මේ කන්ද පිරිත ඉගැන්නුවේ. කන්ද පිරිත ඉගැන්නුවේ. බුදුහාමුදුරුවෝ වදාලා සර්පකුල 4කට මෛත්‍රී කරන්න කියලා. ඒකේ ඔක්කොම ටික නෙමෙයි අර විරූපක්කේ හිමේ මෙත්තං ඒරාපතේ හිමේ ආදී වශයෙන් කියන අන්නේ කොටස හොඳට පාඩම් කරලා තියාගත්තත් ඒක හරි වටිනව පින්නතුනේ. ඔය පාරක තොටක එලියක් නැතිව රාත්‍රී කාලේ යන වෙලාවක මේක සජ්ජායනා කර කර යන්න පුළුවන් නම් ඒ තුල පින්නතුනේ ඔය විසගෝර සර්පයන්ගෙන් එහෙම නැත්නම් විසගෝර සතුන්ගෙන් වෙන ආබාධ හිරිහැර වළක්වා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේවා ඒ තැනදී භාවිතා කරන්නට ඕනේ. එතකොට ඒවයි ආනිසංස පක්ෂය අපිටම පින්නතුනේ දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි තවතනක් මතක තියාගන්නට ඕනේ හැමදාම පින්නතුන් අපි දන්නවා නිදාගන්න යනකොට අඩුම තරමේ දරුවන්ටත් කියලා දෙනවා පුතේ ඉතිපිසෝ ගාතාවක් කියලා නිදාගන්න කියලා. ඒක හරි හොඳයි. ඒ දේ සිද්ධ කරලා නිදාගත්ත වගේම උදේ පාන්දර අවදි වෙනකොටත් හොඳට මතක තියාගන්න ඕනේ සිහියෙන් අවදි වෙන්න ඕනේ. අසිහියෙන් අවදි වෙන්නට එපා. සමහරු මහා කලබලෙන් පෙරලගෙන එහෙම නැගිටින්නේ. එහෙම හොඳ නෑ. උදේ අවදි වෙච්ච ගමන් හොඳට සිහිය උපදවා ගන්න. සිහිය උපදවාගෙන ඇඳේගෙන ඉඳගෙන හරි කමක් නෑ වැඳ ගන්නකෝ. වැඳගෙන නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන නමස්කාර පාඨයත් 3 පාරක් කියලා. තවත් පුළුවන් නම් සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා සීල සත්වයෝ සුවපත් වෙත්වා. ඒ කියන්නේ අද දවසේ මගෙන් කිසිවෙකුටත් කරදරයක් නොවේවා, හැම සත්වයෙකුටම යහපතක්ම වේවා කියලා උදේ පාන්දර මෙස්සහග සිතවිල්ලත් එක්ක ඇඳෙන් පය බිමට තියන්න පුළුවන් නම් ඒක මුළු ජීවිත කාලෙටම ලොකු ආශිර්වාදයක් බවට පත් වෙනවා. අද ගොඩක් දෙනෙක් සිහියෙන් ඉතිපිසෝ ගාතාවක නිදාගත්තට සිහියෙන් යුක්තව අවදි වෙන්නේ නැහැ. ඒකත් පුරුදු වෙන්නට ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්නතුනි මේ පිරිතකින් උනත් ගුණයක් ලබන්න බැරි පුජ්‍යලය 3 දෙනෙක් ඉන්නවා. ඒ තමයි කම්මාවරණ, විපාකාවරණ, කිලේශාවරණ. කම්මාවරණ කියලා කියන්නේ පෙර කරන ලද කර්ම හේතුවෙන් උප්පත්තියේ මන්ද වෙච්ච, ගොළු වෙච්ච, බිහිරි වෙච්ච, කොර වෙච්ච ඒ වගේ ඇත්තන්ට වට කරගෙන පිරිත් කිව්වත් ඒ අන්ධභාවයේ, ගොළුභාවයේ, බිහිරිභාවය නිදහස් කරන්නට බෑ. ඇයි? ඒ ඇත්ත කරගත්තා වූ අකුසලයේ බලවත් නිසා පිරිතක් නැමැති දෙයකින්, ඒ වගේ කුසලයකින් ඒ වගේ අකුසලයක් යටපත් කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඊට පස්සේ පින්නතුනි බුදුරජාන් වහන්සේ මතක් කළා විපාකාවරණ. විපාකාවරණ කියලා කියන්නේ පංචානන්තරීය පාප කර්ම කරපු ඇත්තන්ටත් පිරිතකින් කොච්චර වට කරගෙන පිරිත් කිව්වත් ගුණයක් ලබන්නට බෑ. ඒ පංචානන්තරීය පාප කර්ම තමයි අම්මා මරපු එක, තාත්තා මරපු එක, රහතන් වහන්සේ නමක් ඝාතනය කරපු එක, ඒ වගේම බුදුහරග සරේ ලේසලෝපු එක, සංඝයා ભેද කිරීම. මේ කියන පංචානන්තරීය පාප කර්ම කරපු ඇත්තන්ටත් කොච්චර පිරිත් දේශනා කළත් ඒ අම්මා තාත්තා මරපු එකෙන් නිදහස් කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි? ඒ අත්තු කළාග වූ අකුසලයේ බලවත් නිසා මෙබඳු කුසලයකින් එබඳු අකුසලයක් වසා දමන්නට පුළුවන් කමක් නෑ. ඊළඟට කිලේශාවරණ. කිලේශාවරණ කියලා කියන්නේ සාමින් වහන්සේලා බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් පිරිත් දේශනා කරන්නේ. එබඳු වෙලාවක හිතේ ඇති වෙන රාගයක්, ද්වේෂයක්, මෝහයක් තියෙනවා නම් ඒ රාග, දේශ, මෝහ తాවකාලිකව තදංග වශයෙන් යටපත් කරගන්නකට උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ කුසලයේම, ඒ පිරිතේම, ඒ පින්කමේම
සෙත් තබා ගන්නට පින්නතුනි අදිෂ්ඨාන කරගත යුතු වෙනවා. එතකොට තමයි පිරිතකින් ගුණයක් ලබන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ කියාගෙන ආපු ටික හොඳට සිහි තබාගෙන අද දවසේ මේ කාල වේලාව හැටියට මේ කාරුණු කාරණා ටික පින්නතුන්ට සිහිපත් කළේ. ඉතින් දැන් හොඳට මල් වට්ටිය හදලා පිරිසිදුව බුදුන් වදිනකොට ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ ළඟ ආලෝකයේ තියෙන්න ඕනේ. ඒ නිසා ඉස්සෙල්ලාම කරන්න ඕනිකම දේ තමයි පහන දල්වලා හඳුන් කූරු දල්වලා ඒ වගේම මල් වට්ටිය බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට බොහෝම ලස්සනට ගෞරවයෙන් තැන්පත් කරලා ඊට පස්සේ ගිලන්පස සූදානම් කරගත්තා නම් ඒත් බුදුහාමුදුරුවන්ට බොහෝම පිරිසිදුව බුද්ධ පූජාව තැන්පත් කරලා හොඳට ගාත කියන්න ඕනේ. ශබ්ද නගලා ගාත කියන්න ඕනේ. ඉතින් මෙන්න බුදුන් මල් මේ අපි ගියා කියලා ඒ විදියට කරන්නට හොඳ නෑ. ඒ බුදුන් වදින එක බොහොම ලස්සනට පිළිවෙලකට පින්නතුනේ සිද්ධ කරන්න ඕනේ. නිසා ඒ සියල්ලටම කලින් පින්නතුනේ අපි අර මුලින් මතක් කළා වගේ ප්‍රතිපත්තිය කොහොමත් පිළිටන්න ඕනේ. ප්‍රතිපත්තියක පිළිටන්න නැතුව කරන මල් පූජාවේ බුදුන් වැඳීමේ ආනිසංස නැති බව අපි මුලින්ම මේ දේශනාවේදී සිහිපත් කළා. ඉතින් මේ මතක් කරගෙන ආවේ ඉස්සෙල්ලාම ඒ පූජා ද්‍රව්‍යයන් සියල්ල පිළිවෙලකට බොහොම ලස්සනට තැන්පත් කරලා ඉන් අනතුරුව තමන් ලස්සනට පිළිවෙලකට ගාතට කියන්න ඕනි. තුනුරුවන් වන්දනා කරලා වන්දාමි චේතියං සම්බං ඒ ගාතාව පින්නතුන්ට මතකයි. ඒකත් බොහොම ලස්සනට පිළිවෙලකට සජ්ජායනා කරලා ඒ වගේම ඊළඟට පහන් පූජා කරන ගාතාව ඝනසාරප්පදිත්තේන නැත්තම් ගන්ධ තේලප්පදිත්තේන මේ ගාතාව පස්සේ හඳුන් කූරු පූජා කරන ගාතාව මල් පූජා කරන ගාතාව ඒ වගේම ගිලන්පස පූජා කරන ගාතාව මේ ඔක්කොම පිළිවෙල කියාගෙන ඇවිල්ලා තවත් පුළුවන් නම් කාලය ඉතුරු කරගෙන කාලය හදාගෙන අපිට පුළුවන් බෝධි වන්දනාවක් සිද්ධ කරන්න. පටමං බෝධි පල්ලංකං මේ ආදී වශයෙන් ඉන්ද නීල වන්නපත්ත මේ ආදී ගාථා පින්නතුන් දන්නවා. ඒ වගේම අපිට කියන්න පුළුවන් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වඳින ගාථාව. කාටත් මතකයි සුපතිට්ඨිත රට්ඨනුරාධපුරේ සමදිට්ඨිත දක්ඛින සාක භවං සුබ මේඝ වනම්භර මේඝ නිභං ජය බෝධි මහං පනමාමි වරං. ගාථාව කාටත් මතකයි. ඉතින් මේ විදියට සියල්ලම ගාථා ටික කියලා අන්තිමට පුළුවන් නම් කරණීයමෙත්ත සූත්‍රය නැත්නම් රතන සූත්‍රය මංගල සූත්‍රය අටවිසි පිරිත මේ හැම දෙයක්ම හැමදාම එකට කියන්නට නෙවෙයි පින්නතුනේ. ඒ කාලේ ටික ටික වෙන් කර ගන්න ඕනේ. එතකොට පිරිවානා පොත් වහන්සේ නමක් අපිට ගත්තාම අපි එක දවසක මංගල සූත්‍රය කියනවා. එක දවසක රතන සූත්‍රය කියනවා. ඊළඟ දවසේ බුදුන් වඳිනකොට කරණීයමේ සූත්‍රය කියනවා. එතකොට දවසකට බුදුන් වැඳලා හැන්දෑවට එක සූත්‍රය ගානේ කියන්න පුරුදු වෙන්න. එතකොට මාසයක් විතර නැත්නම් සති දෙක තුනක් යනකොට මුළු පිරිපොතම කියලා වසන් කරන්න පුළුවන්. එතකොට පිරිපොත බලාගෙන කියන්නේ වරදක් නැහැ. එතකොට උච්චාරණය කරන්න පුළුවන් හොඳට. ඔක්කොටම කලින් පුළුවන් නම් ස්වාමින් වහන්සේ නමක් කියන දේශනාවක් නැත්නම් ඒ පිරිස් සූත්‍රයක් ඉස්සෙල්ලා අහන්න ඕනේ. එතකොට ඒක අහගෙන ඉඳලා Tamante ඒ විදිහට සජ්ජායනා කරන්න පුළුවන් නම් අර නියම උච්චාරණය තමන්ගේ මුවින් පිට කරගන්න පුළුවන්කම තියෙනවා. නියම උච්චාරණය. නිසා මේ අර මුලින් කිව්වා වගේ පාලි වල වැඩේ තියෙන්නේ අකුරක් හරි එහාට මෙහාට ගියොත් මේ අදහස යන වෙන පැත්තකට. නමුත් හිතන්න එපා මේ වැරදියට කියුණයි අපාය යනවයි එහෙම හිතන්නට එපා පින්නතුනි. එහෙම බය වෙන්න පු탁ජන ස්වභාවයට අපිට වරදින්නට පුළුවන් මේ ලෝකේ. වැරද්ද වශයෙන් දැකලා හදා ගන්න පුළුවන් නම් ඒක ලොකුම දියුණුවක් බවට පත් වෙනවා. ඒ නිසා මේ මුළු ත්‍රිපිටකයේම ධර්මස්කන්ධ වශයෙන් ගත්තොත් 84000ක් ධර්මස්කන්ධ තියෙනවා. සූත්‍ර පිටකයේ තියෙනව ධර්මස්කන්ධ 21000ක්. විනය පිටකයේ තියෙනව ධර්මස්කන්ධ 21000ක්. අභිධර්ම පිටකයේ තියෙනව ධර්මස්කන්ධ 42000ක්. එතකොට හිතන්න පින්නතුනේ ඔක්කොම ධර්මස්කන්ධ වශයෙන් ගත්තාම 84000ක් ධර්මස්කන්ධ තියෙනවා. අකුරු 8ක් කියන්නේ පද එකයි. පද 4ක් කියලා කියන්නේ එක ගාතාවයි. ගාථා 250ක් කියලා කියන්නේ බණවර එකයි. බණවර 1183ක් කියලා කියන්නේ ධර්මස්කන්ධ 84000ක්. එතකොට බණවර 4ක් මුළු පිරිවානා පොත් වහන්සේ තුලම පින්නතුනි දකින්න පුළුවන්කම තියෙනවා. ඒකයි මතක් කළේ කාලයක් යනකොට බණවර 4ම බොහොම ලස්සනට කියාගෙන යන්න පුළුවන්. ඒ නිසා දවසකට බුදුන් වැඳලා එක සූත්‍රය ගානේ කියන්න පුරුදු වෙන්න. එතකොට මුළු පිරිත් පොතම කාලයක් යනකොට සමහර වෙලාවට කටපාඩම් කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඔය පිරිවෙන් වඩින
පුංචි සාමීන් වහන්සේලා මහාන් වුණාට පස්සේ ලොකු සාමීන් වහන්සේලා එක එක සූත්‍ර දේශනාව තමයි පටන් ගන්නෙ. කටපාඩම් කරන්න. එතකොට කාලයක් යනකොට ඒ සාමීන් වහන්සේලාට මුළු පිරිපොතම සමහර වෙලාවට කටපාඩම් තියෙනවා. ඉතින් ඒ නිසා මේ කිව් කන්නු හොඳට සිහිපත් කරගෙන හොඳට බුදුන් වැඳලා බුද්ධ වන්දනා පිරිසිදුව තබලා අදිෂ්ඨානයක් ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් නම් ඒ විදියට තමන් අභිමත පරිදි ප්‍රාර්ථනාව අදිෂ්ඨානය සිද්ධ කරන්නත් පුළුවන්. ඒ නිසා මේ දේශනාව පින්නතුන්ගේ ප්‍රාර්ථනා ඉටු වෙන ඒ වගේම කුසල් දහම් සම්පූර්ණ වෙන දේශනාවක් බවට පත් වේවා කියලා ආශිර්වාද කරමින් අද මේ රැස් කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාට මුතුම් අමාමහ නිවන් සුවත් සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සිරස FM ධර්මාසනය. අප්‍රමාණව කුසල් සිත් රැස් කරගන්න ඔබත් නිවැරදිවම බුදුන් වදින්න. ධර්මාසනයට වැඩම කොට වදාළ ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ශාස්ත්‍රවේදී පණ්ඩිත හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට බුදු සමිඳුන්ගේ ගුණ සුවඳින් නිවෙන්නට මේ පිනත් පාරමිතාවක්ම වේවා. ලබන සිකුරාදාත් ධර්මාසනයට වැඩම කරන්නේ පූජනීය දිඹුල් කුඹුරේ විසුද්ධානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. හෙටත් උදෑසන 5:30ට අමාදම් මිහිර ශ්‍රවණය කරන්න. ඔබ හැමට තෙරුවන් සරණයි.